at 12. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානයේ ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. විෂකාරක ඇති බවට සැකකරන පොල්තෙල් බවුසර් දෙකක් ගංකොටුවේදී පොලිස් බහරයට. විෂ පොල්තෙල් වෙළඳ පොලට නිකුත් වූ බවට තොරතුරු නෑ ආණ්ඩුව කියයි. ඒවයේ විසසහිත පොල්තෙල් තිබුණු බවට මෙතෙක් තහවුරුවීමක් සිද්ධ වෙලා නැහැ. කොවිඩ් මර්ධන චීනයෙන්වත් හෙට දිවයිනට. මහමගදී රියදුරෙකුට පහර දුන් පොලිස් නිලධාරියා අද අධිකරණයට. මෙරටින් මුහුදු ගිය දිහිවරීන් පිරිසකට ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ප්‍රහාරයක්. මාර්ජු දාලා ගෑව්වේ මේ ඇඟිලි මේක ඔක්කොම එකක්වත් වැඩ කරන්නේ නැහැ. මේ හතරක් සිය නැති වෙනවා වතුර ගහනවා. ඉන්දීය ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ සිව් දෙනෙකුට කොවිඩ්. ඉර්ෆාන් පතාන්ටත් ආසාදනය වී ඇති බවට හෙළිවෙයි. මාරවිල දංකොටුව ප්‍රදේශයේ තෙල් මෝලක් අසල ඉඩමක සංගවා තිබූ සැකසහිත ආනයනික පොල්තෙල් බවුසර දෙකක් ඊයේ රාත්‍රියේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මේ පොල්තෙල් බවුසර දෙක තමන් බහරයට ගත් බවයි දංකොටුව පොලිසිය සඳහන් කළේ. ඇෆ්ලටොක්සින් නැමැති පිළිකාකාරකය විශාල ලෙස අඩංගු පොල්තෙල් තොගයක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුළුල් කතාබහකට ලක්ව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ පරීක්ෂණ දෙකකදීම හෙළිව තිබෙන්නේ මේවායේ අදාළ රසායනිකය බහුල ලෙස තිබෙන බවයි. ඒ අනුව ඒවා නැවතත් ප්‍රති අපනයනය කරන ලෙස ඒවා ගෙන් වූ සමාගම්වලට දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් රේගුව මගින් අදාළ විෂ පොල්තෙල් ආනයනය කළ සමාගම්වල ගබඩාවලට රැගෙන යාම සඳහා එම පොල්තෙල් මුද්‍රා තබා නිදහස් කළද ඒවා එම ගබඩාවලින් වෙළඳපළට නිකුත් කර ඇති බවට විවිධ තොරතුරු වාර්තා වුණා. ඒ අනුවයි දංකොටුවේ තෙල් මෝලක් අසල හිස් ඉඩමක පොල්තෙල් බවුසර දෙකක් සංගවා ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණේ. දංකොටුව පොලිසිය ඊයේ රාත්‍රියේ ඒවා සිය බහරයට ගනු ලැබුවා. ඒවා මුද්‍රා තබා තිබූ බවත් පොලිසිය පැවසුවා. මූලික විමර්ශන වලින් හෙළිව තිබෙන්නේ ඉන්දුනීසියාවෙන් ආනයනය කර ඇති මෙම බවුසර්වල ඇති පොල්තෙල් ප්‍රමාණය ලීටර් 55,000කට අධික බවයි. මේ බවුසර් දෙක වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු සතු බවටත් අනාවරණ වී තිබෙනවා. ඒවායේ රියදුරන් අද දිනේදී පොලිසිය හමුවට කැඳවා ඇති අතර අදාළ බවුසර අද රේගු දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතයි. මේ අතර රේගු දෙපාර්තමේන්තුව පවසන්නේ පිළිකාකාරක අඩංගු පොල්තෙල් බවුසර වෙළඳපළට නිකුත් නොකරන ලෙස දන්වා සීල් තබා සමාගම් වලට බාර දුන් පොල්තෙල් වෙළඳපළට නිකුත් කර ඇතනම් අදාළ සමාගම් වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ වෙනකොට ඒ සමාගම් වලට අයිති බහලු මධ්‍යස්ථානවල අපේ නිලධාරීන් ගිහින් අපි විසින් එම බහලු මධ්‍යස්ථාන වෙත නිකුත් කරන ලද බහලු ප්‍රමාණය සහ පොල්තෙල් තොගේ ඒ ආකාරයෙන් තියෙනවාද කියලා පරීක්ෂණ පවත්වනවා. ඒක ආකාරයෙන් නොතිබුණොත් ඒවට නීතිමය කටයුතු කිරීමට අපි සූදානම් වෙනවා. මේ අතර පිළිකාකාරක රසායනිකයක් අඩංගු බවට සැලකෙන පොල්තෙල් ආනයනය කිරීම පිළිබඳව අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. අමතම දංකොටුව ප්‍රදේශයේදී තෙල් බවුසර් දෙකක් සංගවලා තිබිලා අහුවෙලා තියෙනවා කියලා වාර්තා වුණා. ඔබතුමාලා මේ සම්බන්ධයෙන් දැනුවත්භාවයක් තියනවාද මේ විදිහට මේ තනින් තන මේ පොල්තෙල් සම්බන්ධයෙන් හංගලා තියෙන ද්‍රව්‍ය අහුවෙනවා? අපට වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව නම් විසසහිත පොල්තෙල් අඩංගු කන්ටේනරයක් කොහෙන්වත් හමු වෙලා නැහැ. බවුසරයක්වත් කන්ටේනරයක්වත්. එහෙම සැකයි කියලා යම් අය තොරතුරු දීම මත පරීක්ෂණ සිදු වෙනවා. ඒ වෙලාවේ විසසහිත පොල්තෙල් තිබුණු බවට මෙතෙක් තහවුරු වීමක් සිද්ධ වෙලා නැහැ. ඇත්තටම මේ සම්බන්ධයෙන් බොහොම පැහැදිලිව නීතිය ක්‍රියාත්මක කරන්න රජය දැඩිව අධිෂ්ඨානයෙන් කටයුතු කරනවා. එහිදී අදත් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සඳහන් කරේ මෙම කන්ටේනර් මුදාහැරීමක් සිදු වී ඇති බවට තාම කිසිම තොරතුරක් නැහැ. ඒ සඳහා බොහොම පැහැදිලි විගණනයක් සිදු වෙනවා. සහප සඳහන් කළ යුතු කාරණය තමයි ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලුම ආහාර ද්‍රව්‍ය පොල් තෙල් පාම් තෙල් ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම අඛණ්ඩව නිරීක්ෂණය කරනවා. ඔවුන්ගේ තත්ත්ව සාම්පල නිවැරදි ප්‍රමිති සහතික ලැබුණාගෙන් පසුව තමයි මේ සියලුම ආහාර ද්‍රව්‍ය රටට නිදහස් කිරීම සිදු වෙන්නේ. ඇත්තටම පළවෙනි වාර්තාව මෙම ඇෆ්ලටොක්සින් කියන විෂ ද්‍රව්‍ය මෙහි අන්තර්ගත බවට පළවෙනි වාර්තාව ලැබුණු සැනින්ම මාර්තු මාසේ 4 වෙනිදා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් විසින් මේවා සියල්ල නිදහස් කිරීම නතර කරලා තිබෙනවා. බොහොම පැහැදිලිව මුද්‍රා තබලා වෙළඳ පොළට මුදා හැරීම නතර කරලා තිබෙනවා පළවෙනි අවස්ථාවේදීම. ඒකෙන් මේහා සම්බන්ධයෙන් වැරදීමක් සිදු වෙලා තිබෙනවාද කියන කාරණය පිළිබඳව රේගුව දැඩි ලෙස පරීක්ෂණ කරනවා. එම පරීක්ෂණ වලින් පසු බොහොම පැහැදිලිවම එහා සම්බන්ධ වැරදිකරුවෙක් සිටිනවා නම් අපි ඊටාම පැහැදිලිවම ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරනවා. මේ අතර පිළිකාකාරක ඇති බවට සැක කෙරෙන පොල්තෙල් ආනයනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා.
මේ සිද්ධියේදී පොල්තෙල් ගේන්නේ කවුද? පොල්තෙල් ටික ගේන්නේ ව්‍යාපාරිකයෝ. ඒ පොල්තෙල් වල විෂ තියෙනවයි කියලා සොයාගන්නේ කවුද? ආණ්ඩු පැත්තෙන්. සජිත් ප්‍රේමදාස මහත්තයයි සජිත්ගේ කණ්ඩායමයි කියනවා ආණ්ඩුව තමයිලු වැරද්ද කරලා තියෙන්නේ. ආණ්ඩුව මේකට වග කියන්න ඕන. අපි පොලිසියට පැමිණිලි දැම්මා. පරීක්ෂණ කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව අපිට තාම අවබෝධයක් නැහැ. ඉතින් අපි රාජ්‍යයට පැහැදිලිව කියනවා වහාම මේ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න. මං හිතන්නේ ඉතිහාසෙදිත් මේ ආකාරයෙන්ම මේ විදිහට විෂ පොල්තෙල් ලංකාවට ගෙනල්ලා ඇති. කංකුම් මිටියයි කිකිලි බිත්තරත් පිටරටින් ආනයනය කරපු යුගයක් අපේ රටේ තිබ්බද? මේ අපේ ආණ්ඩුව එන්න ඉස්සෙල්ලා. ඉතින් මේ ආනයන සීමා කරන එකකට ආනයනකරුවන්ට උදව් කරනවා, පිළිකා තෙල් වලට උදව් කරනවා කියලා කියන්න බෑ. යම්කිසි නොගැලපෙන ද්‍රව්‍යයක් ශ්‍රී ලංකාවට වරාය හරහා හෝ වෙනත් ක්‍රමයකින් පැමිණලා තියෙනවා නම් ඒ වහාම විනාශ කිරීම සඳහා පියවර ගත යුතු තිබෙනවා. අනිවාර්යෙන් උත්සව සමයද අනිත් සමයද වේවා එහෙම පිළිකා කාරක ඇෆ්ලාටොක්සින් අඩංගු පොල් තෙල් තියෙනවා වහාම රාජසන්තය කරලා දඩ ගහලා නීතිය මගින් කටයුතු කරන්න පියවර ගන්න ඕනේ. ඒක කිසිම වෙන තර්කයක් නැහැ. දැන් මේක වෙළඳ පොළට ඇවිල්ලා අපිට බේරෙන්න පුළුවන්. අපිට ක්‍රමයක් කියලා මේ ගම්වලින් ඔබට ක්‍රමයක් තියෙනවද කියලා පොල් තෙල් වල විසමයින් ඉන්න අපි ගා උපකරණ තියෙනවද? ඉතින් මේක හොඳ අවස්ථාවක් පිටරටින් ගෙන පොල් තෙල් පාවිච්චි කරන්නේ නැතුව අපි ලංකාවේ නිෂ්පාදනය කරන පොල් තෙල් පාවිච්චි කරමු. ඔය කියන විස බීජ තිබුණත් ගන්න එපා, නොතිබුණත් ගන්න එපා. Facebook සටහනකින් මම කතාව ඉවර කරනවා. ඒකේ තිබුණේ කොකිස් කන්න කහත් නෑ, කැවුම් හදන්න මුණුත් නෑ, කැවුම් බදින්න තෙලුත් නෑ, කොහාට ලගින්න ගසුත් නෑ කියලා. ආණ්ඩුවට ගහන්න සීනී යොදා ගන්නවා, පරිසරය යොදා ගන්නවා, කපන්න නැති ගස් කපනවායි කියනවා. දැන් පොල් තෙල් වලින් තමයි ආණ්ඩුව පෙරලන්න හදන්නේ. පන්නිපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දුන් රථවාහනාංශයේ පොලිස් නිලධාරියා සහ පහර කෑමට ලක් වූ රියදුරා අද නුගේගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද දැසන ස්වර්ණවාහිනී පත්තරයේ වැඩසටහන සමග එක්වෙමින් පැවසුවා. නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ යම් පුද්ගලයෙකුට මෙවැනි අවස්ථාවකදී තම ජීවිත ආරක්ෂාව උදෙසා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් ඇති බවයි. මෙම පහරදීම සිදු කරනු ලබන්නේ මහරගම පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු බවට වාර්තා වෙනවා. මේ පහර කෑමට ලක්වන්නේ ලොරි රථ රියදුරේ මොහු පදවන ලද ලොරිය මහරගම පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරයාගේ හැපීම නිසා රියානතුරක් සිදු වී තිබෙනවා. එයින් බරපතල තුවාල ලැබූ මහරගම පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරයා මේ වන විටත් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම සිද්ධියේ රියදුරුටයි මෙම පහරදීම සිදු කරන්නේ. මේ සිදුවීම පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ විශ්ලේෂණීය විග්‍රහය කොහොමද කියලා මම ඔබෙන් දැනගන්න කැමතියි. රංගන දැන් මෙහිදී තමන්ගේ රථවාහනාංශ පොලිස් ස්ථානාධිපතිවරයා තමයි මේ යට කරගෙන ගියේ. ඔය යුනිෆෝම් එකෙන් හිටියේ. එහෙම ගියාට මේ පොලිස් නිලධාරියාට මිනිස්සෙක් හැටියට ආවේගයක් ඇති වෙන්න පුළුවන්. මිනිස්සෙක් හැටියට. හැබැයි පොලිස් නිලධාරියෙක් හැටියට ඔහු ක්‍රියා කරපු විදිය අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඔහු කරේ ඊටාම නින්දිත ක්‍රියාවක්. මොකද ඔහුට පුහුණුවක් ලැබලා දීලා තියෙනවා. ගමේ මිනිස්සු හැසිරෙන ආකාරයට පොලිසියට හැසිරෙන්න බෑ. මිනිස්සෙක් හැටියට ඒ වගේ ආවේගශීලී ආවත් ඔහු ඒක පාලනය කරගෙන නීතියේ තියෙන විධිවිධාන අනුව කටයුතු කළ යුතුව තිබුණා. මේ පුද්ගලයා පැනලා යන්න උත්සාහ කරා නම් ප්‍රතිරෝධය පෑවා නම් ඒ වගේ අවස්ථාවකදී බලය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට මේ ඇඟට පැනලා බඩ උඩට නැගලා එහෙම පහර දෙන සිද්ධාන්ත වෘත්තීයමය පොලිසියකට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. මේ නිලධාරියාට විරුද්ධව අපි තාත් දැඩිව ක්‍රියා කරනවා. මොහු රෙස්ලිං ක්‍රීඩකයෙක්ද? නැහැ. එහෙම අනාවරණය වෙන්නේ නැහැ. නමුත් මොහු ක්‍රීඩකයෙක් තමයි පොලිසියේ හිටපු. ඉතින් ඒ නිසා කිසිසේත් මේ සිද්ධිය අපි අනුමත කරන්නේ අපිට දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. ඔබතුමා ඉහළ පොලිස් නිලධාරියෙක් සහ ඔබ නීතිඥයෙක්. ඒ නිසා මම මෙන්න මේ ප්‍රශ්නේ ඔබෙන් ඇසිය යුතුව තිබෙනවා. නිල ඇඳුමකින් මේ වගේ ආභාවිතයක් වෙන අවස්ථාවක Tamanගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ හැකිද? ඔව් ඇත්ත වශයෙන්ම දැන් මේ සම්බන්ධව අපේ රටේ අපරාධ නීතියේ දණ්ඩ නීති සංග්‍රහයේ 92 93 බගත්තිවල සඳහන් වෙන ප්‍රතිපාදන තමයි ක්‍රියාත්මක වෙන්නේ. යම්කිසි අවස්ථාවකදී ඒ පුද්ගලයා තමුන් ප්‍රතිරෝධය පාන්නේ නැත්නම් යම්කිසි පොලිස් නිලධාරියෙකුගේ නීත්‍යානුකූල ක්‍රියාවකට ඒ වගේ අවස්ථාවකදී ඔහුට හැකියාවක් තියෙනවා අදාළ නීතිමය ප්‍රතිපාදන උපයෝග කර ගැනීමට. මොකද ඔහු අතේ ආයුධයක් නැහැ, ඔහු අතේ වෙනත් දෙයක් නැහැ, ඔහු කරන ක්‍රියාවෙන් පොලිස් නිලධාරියාට හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඒ වළක්වා ගැනීමට හැකියාවක් තියෙනවා. මොකද නීතිය කියන්නේ හැමෝටම එකයි, සාධාරණයි. ඉතින් ඒ නිසා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඔහුටත් ඒ අවස්ථාවේදී තියෙනවා. ඒ කියන්නේ කෙටියෙන් මහනවා නම් ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිචාරයක් දැක්වීමේ අයිතියක් තියෙනවා. මොකද ජීවිත හානියක් වළක්වා ගැනීමට තමන්ගේ ජීවිතය බේරා ගැනීමට ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම. බොහොම ස්තුතියි තා පැහැදිලි ඔබතුමාගේ විග්‍රහය.
මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙනුවෙන් ජීවිතාන්තය දක්වාම නොවෙනස්ව ඔවුන් ලැබූ රණවිරුවාගේ විශ්‍රාම වැටුප ලබා ගැනීමට අවශ්‍ය නිර්දේශ මෙවන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ජනාධිපතිතුමන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ ධනාත්මකව සලකා බැලීම සඳහා ඒවා ඉදිරිපත් කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් විසින් එම රණවිරුවන් හට වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසුවද නොකඩවා ඔවුන්ගේ විශ්‍රාම වැටුප තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලා ඉකුද්දා විරෝධතාවක නිරත වුණා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ දැනටමත් මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙනුවෙන් සුවිශේෂී වරප්‍රසාද හිමි කර දී ඇති බවයි. රණවිරුවා ජීවත්ව සිටියේ සලකා සියලුම උසස් වීමලට අදාළ ගැළපීම සිදු කර සියලු වැටුප් සහ දීමනා ලබා දීම, වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් සහ යැපෙන්නන්ගේ දීමනා ලබා දීම ඒ අතරට අයත්. එම දීමනා රණවිරුවා හට වයස අවුරුදු 55 සම්පූර්ණ වන විට අඩුවීමකින් තොරව යැපෙන්නන්ගේ ජීවිතාන්තය දක්වාම නොවෙනස්ව ලබා දීමට අදාළ නිර්දේශ මෙවන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපතිතුමන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ බවයි ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. එමෙන්ම මියගිය සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදා පොලිස් සහ සිවිල් ආරක්ෂක රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන්ගේ සුබ සිද්ධිය සඳහා ජනාධිපතිතුමන් ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ක්‍රියා කරන බවත් එම නිවේදනයේ දැක්වෙනවා. දහසක් ප්‍රශ්න මැද්දේ ජීවත් වෙන විවිධ පුද්ගලයන් ගැන අපිට නිරන්තරයෙන් තොරතුරු වාර්තා වෙනවා. අපිට හැකි අයුරින් අපි ඔවුන් යන රටට අනාවරණය කිරීමෙන් අනතුරුව කරුණාසිත ඇති මිනිස්සු එයාට උදව් කරන්න ඉදිරිපත් වුණු වාර අනන්තයි අප්‍රමාණයි. අපි අද කියන්නෙත් ඒ වගේම පිළිසරණක් අවැසි පවුලක් ගැනයි. මේ අම්මයි දුවල දෙන්නයි පදිංචි වෙලා ඉන්නේ අලුත්ගම කහගල්ල පන්සල මාවත ප්‍රදේශයේ. උපතින්ම ආබාධිත මේ දුවල දෙන්න බලාගන්න මේ අම්මා ගොඩාක් මහන්සි ගන්නවා. පවුලට හයියක් වෙලා ඉඳපු තාත්තා මීට අවුරුදු 2-3කට කලින් මිය ගියාට පස්සේ වැඩක් පළක් කරගන්න බැරි මේ දුවල දෙන්නගේ බර තනිවම කරට ගන්න සිද්ධ වුණේ මේ අම්මට. 30 හැවිරිදි ඉරේෂා මදුෂානි 9 වෙනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලැබුවත් ඇයට ඊට එහා ඉගෙන ගන්න බැරි වුණේ පවතින ආබාධ තත්ත්වයේ වැඩිවීම වගේම අගහිගකම් මැද පාසල් යන්න බැරි වුණ එකයි. 19 හැවිරිදි ඇයගේ නැගණිය වන ශෂිනි ශශිකලා කිසිම දවසක පාසල් ගිහිල්ලා නැහැ. දරුවෝ දෙන්න තනි කරලා කුලී වැඩකටවත් යන්න බැරි මේ අම්මට ජීවිතේ ගැටගහ ගන්න වටපිටාවේ ඉන්න අය තමයි උදව් උපකාර කරන්නේ. දරුවෝ දෙන්නත් හදාගෙන ජීවත් වෙන ගමන් දරුවන් සනීප කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න කියලා තමයි මේ අම්මා දන්න හැමෝගෙම ඉල්ලන්නේ. පොඩි එක්කෙනා හොඳටම සනීප නැහැ. එයා කොයි වෙලෙත් ඉස්පිරිතාලෙම තමයි ඉන්නේ. පපුව අමාරු හැදලා. එයාගේ පිට පැත්තට ගිහිල්ලා එයාට කතා කරන්නත් බැහැ. එවිදින්නත් බැහැ. එවිදිනු යාන්දමට මම තමයි සේරම කරන්න ඕනේ. ඇත්තෙම මම ගොඩක් අසරණයි. මගේ ළමයි දෙන්නම් දාලා මට කොහෙවත් යන්න බැහැ. ඒ දෙන්න ගොඩක් ලෙඩ ගානේ ඉන්නේ. ඒ හින්දා කවුරු මට උදව් කරන්න පිටක් වෙන්න මගේ ළමයි දෙන්න වෙනුවෙන්. අපේ නාත්තා නැත්නම් අවුරුදු 4ක් වෙනවා. මමත් ඉස්කෝලේ ගියා. ටික දවසක් ගියා නැවතුන මමත් ලැඩේ. මගේ නංගිත් අසනීපේ. සමෘද්ධිමත් ජාතික 54 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් දිවයින පුරා ගොවි ජනතාවගෙන් එකතු කළ සහල් අස්වනු අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියසට රැගෙන යාමේ තවත් අදියරක් අද ක්‍රියාත්මක වුණා. අලුත් සහල් එක්රැස් කිරීමේ කටයුතු සඳහා ස්වර්ණවාහිනිය සහ ශ්‍රී FM මාධ්‍ය දායකත්වයේ දැක්වූ අතර 54 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය එළඹෙන අප්‍රේල් 4 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතයි. අභිමානවත් ජාතියක් ලෙස ශ්‍රී ලාංකේය ගොවි ජනතාව විසින් වපුරා නෙලාගත් අස්වැන්නේ අග්‍රඵලය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීම අලුත් සහල් මංගල්‍යයේදී සිදු කෙරෙනවා. මේ චාරිත්‍රය අපේ රටේ ජාතික සංස්කෘතික මහෝත්සවයක් වන අතර එදා සිටම අපේ රටේ ගොවි ජනතාව මහත් ගෞරවයෙන් යුතුව මේ මංගල්‍යය වෙනුවෙන් එක්වනවා. මෙවර අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගෙන් එක්රැස් කළ සහල් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය කරා රැගෙන යාම සඳහා අද පෙරවරුවේ මහියංගනය ගොවි ජන සේවා මධ්‍යස්ථානයේදී එක්රැස් කිරීම මෙලෙස සිදු කෙරුණා. මේ අතර අලුත් සහල් මංගල්‍යයට සහභාගී වීමට සහ මේ පැණි පූජාවට සහභාගී වීමට ආදිවාසී නායක උරු වර්ගයේ වන්දලැත්තන්ට ආරාධනා කිරීමත් සිදු වුණා. වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව අලුත් සහල් මංගල්‍ය වෙනුවෙන් ලබා දුන් අලුත් සහල් වවුනියාව සෙට්ටිකුලම ගොවි ජන සේවා මධ්‍යස්ථානය වෙත බාර දුන්නේ මෙලෙසින්.
ස්වර්ණවාහිනී සහ ශ්‍රී FM මාධ්‍ය අනුග්‍රහය දක්වන 54 වන ජාතික අලුත් සහල් මංගල්‍යයේ සහල් එක් රැස් කිරීමේ කටයුතු ක්‍රියාවට නැංවුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදේශකත්වයෙන් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ඔබ නැවතත් ලයිව් 12 සමගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 46 වෙනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතාට සිය කෘතඥතාව පළ කර තිබෙනවා. චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ සිට සිදු කළ දුරකථන සංවාදයකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර ඊයේ පස්වරුවේ දුරකථන සංවාදයක් පැවැත්වුණා. එහිදී සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ද්විපාර්ශ්වික සහයෝගීතාවය ශක්තිමත් කොට වර්ධනය කිරීමට දෙපාර්ශ්වයේ එකඟත්වය පළ වුණා. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට අඛණ්ඩව උදව් කරන බවත් බහුපාර්ශ්වික වේදිකාවලදී මුහුණ පෑමට සිදුවන අයුතු සහගත බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථිරසාරව පෙනී සිටින බවත් චීන ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. මෙහිදී චීන 나යකයා ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට දුන් මහඟු සහයෝගය පිළිබඳව චීන ජනාධිපතිවරයාට මෙන්ම චීන ජනතාවටද සිය හෘදයාංගම කෘතඥතාවය පළ කළා. එසේම කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 6 ලක්ෂයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීම ගැනද ගෝඨාභය රාජපක්ෂ මහතා ස්තුතිය පුද කළා. මෙම අවස්ථාවේ අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායක වන විශාල ව්‍යාපෘති දෙකක් බවයි. ඒවා කඩිනමින් නිමවනු දැකීම තම අපේක්ෂාව බවත් වරාය නගරයේ විදේශ ආයෝජන ඉඩ ප්‍රස්ථා විශාල ලෙස පුළුල් කිරීමට සමත් වන අතර එය රැකියා විරහිත භාවයට විසඳුමක් වන බවයි ෂී ජින්පින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දුරකාලයේ ඉතිරි සිව්වසර ඇතුළත ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය සහ සමෘද්ධිය උදෙසා කළ යුතු දේ කිරීම තම අපේක්ෂාව වන බව පැවසුවා. දිලිදුගම තුරන් කිරීම ප්‍රධාන පරමාර්ථයක් වන බැවින් ඒ සඳහා චීනය ආදර්ශයට ගත හැකි බවද සඳහන් කළා. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම සඳහා උදව් කිරීමට කැමැත්ත පළ කළ චීන නායකයා ගත වූ වසර කිහිපය තුළ තම රටේ 90 ලක්ෂයක් ජනතාව දිලිඳුකමින් මුදා ගැනීමට හැකි වී ඇති බවද සඳහන් කළා. තමන් 2014 වසරේ ශ්‍රී ලංකාවේ සිදු කළ චාරිකාව සිහිපත් කළ ෂී ජින්පින් මහතා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා චාරිකාවක් සඳහා හැකි ඉක්මනින් චීනයට එනු දැකීමට තමා මහත් කැමැත්තෙන් පසුවන බවද සඳහන් කළා. ඊට ප්‍රතිචාර දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ සැලසුම් කළ පරිදි චීනයේ චාරිකා කිරීමට කොවිඩ් වසංගතය නිසා නොහැකි වූ බවත් දෙපාර්ශ්වයටම පහසු අවස්ථාවක චීනයට පැමිණීමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළා. COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගත හැකි පහසු ක්‍රමවේදයක් මෙරට මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් හඳුනාගෙන තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් සරසවියේ මූලිකත්වයෙන් එම පර්යේෂණය සිදු කර තිබුණා. ඔක්සර්ඩ් සරසවිය නායකත්වයෙන් ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සිදු කර තිබුණා. මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය එම පර්යේෂණ කණ්ඩායම මෙරට නියෝජනය කළා. එහිදී COVID-19 වෛරසය හඳුනා ගැනීම සඳහා මෙතෙක් භාවිත කරන ක්‍රමවේදයට වඩා පහසු ක්‍රමවේදයක් හඳුනා ගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් සරසවිය නිවේදනය කළේ ඇඟිලි තුඩකින් ලබා ගන්නා ලේ බිඳුවකින් එම පර්යේෂණය සිදු කළ හැකි බවට හඳුනාගෙන ඇති බවයි. මෙම පර්යේෂණය සඳහා ශ්‍රී ලංකාව, තායිවානය, ඉන්දියාව, තායිලන්තය සහ ප්‍රංශය යන රටවලින් පර්යේෂකින් දායකත්වය ලබා දී තිබෙනවා. මේ අතර COVID-19 මර්ධන එන්නත් කරණය තවදුරටත් සිදුවනවා. ඊයේ දිනේදී 312 දිනකට එන්නත ලබා දී තිබූ අතර මේ වන විට එන්නත් කළ ඇති සමස්ත සංඛ්‍යාව 8,94,365. මේ අතර චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත හෙට මෙරටට ලැබෙන බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළා. දැනට දෙවන මාත්‍රාව සඳහා එන්නත් 4 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. ඊට අමතරව හෙට දිනේදී චීනයේ සිනෝෆාම් එන්නත මාත්‍රා ලක්ෂ 6ක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීන ජනරාජ්‍ය කටයුතු කරන එම එන්නත් ප්‍රමාණය හෙට දිනේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත නැවත ශ්‍රී ලංකාවට අප්‍රේල් මාසෙදිත් මැයි මාසෙදිත් ලැබීමට යෝජිතව තිබෙනවා. ඉන්පසුව දෙවන මාත්‍රාව ලබා දීමේ කටයුතුත් ඉදිරි කාලෙදී සිදු කරනු ඇති. සිනෝෆාම් එන්නත අපේ රටේ ලාංකිකයන්ට හදිසි භාවිතය සඳහා අවසර දීමක් සිද්ධ වෙලා නැද්ද? මේ රට ඉන්න චීන ජාතික
සේවකයන්ට පමණයිද ඒ අවසර ලැබිලා තියෙන්නේ? ප්‍රථම වතාවට ගෙන්වන සිනෝෆාම් මෙම ඖෂධය මෙරට සිටින චීන ජාතිකයින්ට ලබා දෙනවා. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයට ඒ අනුමැතිය ලැබුණු විගස ශ්‍රී ලංකාවෙත් අනිකුත් ජන කොට්ටාශ වලටත් එම එන්නත ලබා දීමේ හැකියාවක් තිබෙනවා. මේ අතර COVID-19 ආසාදිතින් 215 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් ආසාදිතින් 47 දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ ආසාදිතින් 17 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් අතර යාපනයේ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතින් 17 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 92303ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතින් 88914 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට ප්‍රතිකාර ලබන්නේ ආසාදිතින් 2823 දෙනෙකු පමණයි. මේ අතර කොවිඩ් ආසාදිත මරණ 5ක්ද ඊයේ මෙරටින් වාර්තා වුණා. එලිසමිය ගියේ ඇතුල්කෝට්ටේ, කඳාන, කොළඹ සහ කළුතර යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාවද 566ක් දක්වා ඉහළ ගියා. තවත් සති දෙකකින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනටමත් යම් යම් නිර්ණායක නිකුත් කර තිබෙනවා. එම නිර්ණායක පිළිපදිමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. පොදුවේ මහජනතාව ගැවසෙන සෑම ක්‍රියාකාරකමක් සඳහාම සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියත් පොලිසිය අනුමැතියත් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. එසේ අනුමැතියක් ලබා නොගෙන යම් කෙනෙක් යම් ක්‍රියාකාරකමක යම් උත්සව කටයුත්තක නිරත වුවොත් ඒ අයට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනය යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. ඊටාම කනගාටුදායක අන්දමින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳ සැල් වලට එක්රොක් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අනවශ්‍ය ලෙස ගමන් බිමන් යමින් මහ ජනතාව තුල ගැවසෙමින් අනවශ්‍ය ලෙස සමාජ දුරස්ථභාවය නැතුව කටයුතු කරමින් ඉන්න ආකාරය පෙනී යනවා. මේ විදිහට අපි අලුත් අවුරුද්ද ඉදිරියේදී සැමරුවොත් අපිට අලුත් අවුරුද්දෙන් පස්සේ විශාල ව්‍යසනයකට මුහුණ දෙන්න වෙනවා කියන එක අපි අනතුරු අඟවනවා රටේ සමස්ත මහ ජනතාවට. ඒ නිසා ඊටමත් වගකීමෙන් සෞඛ්‍ය උපදෙස් සහ සෞඛ්‍ය නීති සියල්ල පිළිපදිමින් කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් මෙරට දීවරයන් පිරිසකට ජාත්‍යන්තර මුහුදු සීමාවේදී පහර දීමක් සිදු ඇති බවට චෝදනා එල්ල වනවා. ජාත්‍යන්තර මුහුදු සීමාවේ දීවර කටයුතු වල නිරතව ආපසු එමින් සිටි දීවරයන් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් සිය භාරයටගෙන මෙසේ පහර දී තිබෙනවා. ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ මසුන් අල්ලා යලි පැමිණෙමින් සිටියේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් මෙරට දීවර බෝට්ටු 5ක් සිය භාරයට ගෙන තිබෙනවා. පසුගිය 17 වෙනිදා මෙලෙස ඉන්දිය වෙරළාරක්ෂකයින්ගේ භාරයට පත්ව ඇත්තේ පුෂ්ප රැජින 3, පුෂ්ප රැජින 11, ශානුක පුතා, බෙවුලා සහ චතුරානි 6 නම් වූ බහුදින යාත්‍රායි. කෙසේතත් අදාළ බෝට්ටුවල සිටි දිවරයින් 30 දෙනෙකුට ඉන්දිය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පහර දුන් බවටයි ඔවුන් චෝදනා කරන්නේ. ඇන්ජිරුම් කඩලා එතකොට බෝට්ටු අතප්පල කඩලා එන අමාරු තත්ත්වයක ඉන්නේ කකුල් අතපය සේරම කඩලා වාගේ වරදක් නොමැතිව එන ගමන් මාර්ගයේ යාත්‍රා අත්අඩංගුවට අරගෙන අමානුෂික ලෙස මිනිසුන්ට පහර දෙනවා. අපි ගමන් කරන්නේ ජාත්‍යන්තර නැව් මාර්ගයේ. රටවල් අස්සට යන්නේ නැහැ. නියම මාර්ගයේ තමයි අපේ අය ගමන් කරන්නේ. ජාත්‍යන්තර මූදට බහුදින යාත්‍රා 1600ක් යන්න අපිට ලයිසන් දීලා තියෙනවා. ඒක හා සාමාන්‍යම ගහුව ඔක්කොන්ට. එයාලා හින්දියෙන් කතා කරනවා අපි දෙන්නේ සිංහලෙන් කතා කරනවා අපිට දෙමළෙන් කතා කරනවා අපි මොකුත් දන්නේ නැහැ. ඔය දාගෙන අපිට ගහනවා. මරක්ට ගන්නවා ගෑවේ මේ ලේ මේ ලයිසන් ගාපු මේ ලේ තරම් ටිකක් ලේ ගඳ ගන්නින්ද මිරිකලා ලේ ඇරි ඇරලා තමයි මේ තියෙන්නේ මේ ලේ. ඒ තරම ගෑවුවා අපිට. මාජ්ජු දාලා ගෑවුවේ මේ ඇඟිලි මේක ඔක්කොම එකකකත් වැඩ කරන්නේ නැහැ. මේ හතරක් සිය නැති වෙනවා වතුර ගහනවා. මේ අතර ඊයේ පස්වරුවේ දික්කෝවිට දීවරවරාය නවතා තිබූ බහුදින දීවර යාත්‍රාවක හදිසි පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීමත් සමග අදාළ යාත්‍රාව ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්නන් යාත්‍රාවේ සිටි දිවරයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නාවික හමුදා ගිනි නිවීම ඒකකය වහා ක්‍රියාත්මක වී ගින්න පාලනය කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ගිය ස්වර්ණශ්‍රී සත්කාර කණ්ඩායම අදත් එම සමාජ මෙහෙවරෙහි නිරත වුණා. පසුගිය දිනවල පාසල් විෂ බීජ හරණය කළ අපාද ගමන් කළේ මින්නේරිය මූලික ආයුර්වේද රෝහලටයි. ස්වර්ණ වාහිනී ආයතනය සහ ඩෙටෝල් ආයතනය එක්ව පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ ස්වර්ණශ්‍රී සත්කාර කණ්ඩායමේ අපි පසුගිය දින කිහිපයේදීම එම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළා. එම ක්‍රියාවලියට සුවිශේෂී දායකත්වය ලබා දුන් මින්නේරිය මූලික ආයුර්වේද රෝහලේ ස්වර්ණශ්‍රී සත්කාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි අප කටයුතු කළේ. දිනකට විශාල පිරිසක් ප්‍රතිකාර සඳහා පැමිණෙන මෙම රෝහල බොහෝ පිරිසක් නේවාසිකවද ප්‍රතිකාර ලබා ගන්නා ස්ථානයක්.
මේ රෝහලට එන ආදරණීය ජනතාව කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අපි සහයෝගය ලබා දිය යුතුයි. ඒ නිසා තමයි ස්වර්ණවාහිනී ආයතනයේ ඩෙටෝල් ආයතනයක සිදු කරන මේ ස්වර්ණශ්‍රී සත්කාර වැඩසටහන අද මේ විදිහට මින්නේරිය මූලික ආයුර්වේද රෝහලට ආවේ. ඇත්තටම ගොඩක් සන්තෝෂයි. ඔබ ස්වර්ණවාහිනී ආයතනයත් ඩෙටෝල් ආයතනයත් එකතු වෙලා අපිට මේ වාගේ ඇත්තටම මේ කොවිඩ් වසංගත කාලයක් තියෙන වෙලාවේ මේ වාගේ විස බීජ හරණයක් කරන එක ගැන මම මුළු රෝහලම වෙනුවෙන් ඔබතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා. මූලික ආයුර්වේද රෝහලට ආව වගේම අපි හෙට දවසේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තවත් තැනකට එනවා ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන යටතේ. යලිත් අවධානය දේශීය පුවත් වෙත. නාවලපිටිය ප්‍රදේශයේ දින කිහිපයක් අතුරුදන්ව සිටි සිවුදරු පියෙකුගේ සිරුරක් තේපත්තක තිබී හමුව තිබෙනවා. මේ අතර මනම්පිටිය වැලි සමාගමේ ලොරි රථ ගාලේ තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක්ද අද පෙරවරුවේ හමු වුණා. මනම්පිටිය වැලි සමාගමේ ලොරි රථ ගාලේ තිබී අබිරහස් ලෙස මියගිය මෙම පුද්ගලයාගේ මල සිරුර සොයාගෙන ඇත්තේ අද පෙරවරු 7ට පමණ. ලොරි රථ හිමිකරුවෙකු වන ඔහු ඊයේ රාත්‍රියේ වැලි ලබා ගැනීම සඳහා ගෝලයෙකු සමග පැමිණ ඇති අතර ඔවුන් ලොරි රථයේම නිදාගත් බවයි පැවසෙන්නේ. අද පෙරවරුවේ ලොරි සහායකයා දැක ඇත්තේ අදාළ පුද්ගලයා ලොරි රථයෙන් බිමට වැටී සිටි ආකාරයයි. මෙම අබිරහස් මරණය පිළිබඳව පොළොන්නරුව පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර ලොරි සහායකයා පොලිසියට පවසා ඇත්තේ ඊයේ මිතුරන් පිරිසක් සමග ලොරි රථ ගාලේම මියගිය පුද්ගලයා මත්පැන් සාදයක්ද පවත්වා ඇති බවයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වැලිකන්ද ගිනිදමන ගම්මානයේ පදිංචි 40 හැවිරිදි දෙදරුපියෙක්. මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද පොළොන්නරුව රෝහලේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර දින කිහිපයක් අතුරුදන්ව සිටි සිවුදරු පියෙකුගේ සිරුර නාවලපිටිය ප්‍රදේශයේ තේවත්තක තිබී හමුව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි සිවුදරු පියෙක්. ඒ සමගින් ලයිව් ඇට් වෙලා අදට අවසන්. ඔබට සුබ දවසක්.